සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. අහන්න ප්‍රශ්න තියෙනවා අහන්න. ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි මේ ආශ්‍රය ස්වාමීන් වහන්සේ මට දැනගන්න පුළුවන් මේ පින කුසලය හා පාරමිතා අතර මේ වෙනස මොකක්ද කියලා. සහ මේ තනිත් එක තමයි දැන් අපිට විමුක්තිය ළඟා කර ගැනීමට අපි කරන්න ඕනේ පින්ද එහෙම නැත්නම් රැස් කර යුත්තේ කුසල්ද නැත්නම් මේ පාරමිතාද පිරිය යුත්තේ. ඒ කියන්නේ දැන් පින පාරමිතා සහ කුසලය කියලා මම වෙනම දේශයකට කලින් කරලා තියෙනවා. ඇත්තටම හුඟක් වෙලාවට පින කියන එක බොහෝ සමාජයේ තියෙන සම්මුතියේ තියෙන අදහස තමයි පින කියන එක බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ආයෝජනයක් විදිහට, ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට. ඒ කියන්නේ එහි බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම නැත්නම් හුඟක් වෙලාවට හුඟක් දෙනෙක් පින කරන්නේ තෙරපි එකක් විදිහට. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙන මේ යමක් කරලා Tamanට ආපස්සට යමක් ලැබෙයි කියලා. එහෙම නැත්නම් Tamanට වෙන්න තියෙන මොකක් හරි කරදරයකින් ගැලවෙයි කියලා. Tamanට වෙන්න තියෙන මොන හරි කරදරයකින් ගැලවෙන්න හරි අපි ඉතින් අර වෙන්න තියෙන කරදරයකින් අපි දෙනවා අල්ලස් දීමක් කරනවනේ. කවුරු හරි අපි හිතමු අපි නීතියෙන් ගැලවෙන්න කාට හරි අල්ලස් දෙනවා. ඒ වගේ පින කියන එක බොහෝ දෙනා පාවිච්චි කරන්නේ එක්කෝ අල්ලස් දීමක් විදිහට. එහෙම නැත්නම් පින කියන එක දේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ ආයෝජනයක් විදිහට. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට. ඒ කියන්නේ අනාගත සුරක්ෂිතභාවය සඳහා. එතකොට දැන් ඔන්න ඔතන තමයි පින කියන එක තියෙන්නේ. එතකොට දැන් මේක බලන්න තමන්ගේ පැත්තෙන්ම හොඳට ඔබ බලාගෙන යනකොට පේන්න පටන් ගන්නවා. එහි තියෙනවා අර සුරක්ෂිතභාවය පිළිබඳ අදහසක්. ඒ පිළිබඳව තමන්ව රැකගන්න කරන ඒ පිළිබඳ අදහසක් තියෙනවා. හුඟක් වෙලාවට මේ සමාජ සම්මතයේ තියෙන පින කියන තැන ඔතන තමයි තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි පාරමිතාව. පාරමිතාව කියන එක එහෙම බලාපොරොත්තුවකින් කරන වැඩක් නෙමෙයි. ඒ කියන්නේ ඒක මිනිස්සෙගේ ඇතුළාන්තයෙන්ම තියෙන කියන්නේ අපි කියන්නේ ක්වොලිටි එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ඕක අර කලින් උපමාවක ඕක පැහැදිලි කරා අර රජ කෙනෙක් ඉස්වලාගෙන යන කතාව. මම ඒ උපමාව නැවත කියන්නේ නැහැ. මම කීප වතාවක් මගේ අතින් කියවෙලා තියෙන නිසා. ඉතින් දැන් පාරමිතාව කියන්නේ ඒක කොහොමත් ඔබගේ ඒ කියන්නේ ඔබගේ ඇතුළාන්තයේ තියෙන එකක්. ඒක බලාපොරොත්තුකින් කරන එකක් නෙමෙයි. දැන් ඔබ කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. ඒක තුල බලාපොරොත්තුවක් නැහැ. ඒක ඔබගේ ජීවිතය. ඒක ඔබගේ ජීවන දර්ශනය. ඒක අර නැචරලිම එන එක. ඔබගේ ඇතුළාන්තයෙන් නැචරලිම එනවා ඒක. ඉතින් ඒ නැචරලි ඇතුළාන්තයෙන් එන එකක් ඊළඟට අර ආයෝජනයක් විදිහට හරි එහෙම නැත්නම් සුරක්ෂිතභාවය සඳහා අල්ලස් දීමක් විදිහට කරන එක දෙකක්. එතකොට පාරමිතාව කියන්නේ ඔබගේ ඇතුළාන්තයෙන් නැචරලිම එන දේ. දැන් කෙනෙක් ඉන්නවා ඔයා බොහොම සෑහලුවේ නිදහස කොහොමත් අතහැරලා ඉන්නේ. දාන පාරමිතාවේ කොහොමත් ඉන්නේ. ඒකෙන් ඔහු විශේෂ දෙයක් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකම තමයි ඔහුගේ ජීවිතේ. ඔහුගේ ජීවිතය තමයි දාන්නේ. අතහැරීම. නැතු ඔහු අතහරිනවා කියලා වැඩක් කරන්නේ නැහැ. වැඩකේ දෙන්නේ නැහැ. අමුතුවෙන් ඒකට ලෑස්ති වෙලා එහෙම ඉන්නේ නැහැ. දැන් ওই පිනයි පාරමිතාව අතර තියෙන වෙනස ඕක තමයි. දැන් පින් කරන්න ලෑස්ති වෙන්න ඕන. ඒකට වෙනම ලෑස්ති වෙලා වෙනම ප්ලෑන් ගහලා වෙනම කරන්න. පාරමිතාව කියන්නේ ඒක ලෑස්ති වෙන්න දෙයක් නෑ. ඔහුගේ අතුලාන්තයෙන් මේක එනවා. ඔහු ඉන්නේ ඒක තුල. ඔහු ඒකෙන් පිට ඉන්නේ නෑ. මම මේ කියන අදහස ඔබට තේරෙනව නේද? තේරෙන්නේ නැත්නම් ආයි නැවත අහනකොට ඒක ප්‍රශ්න කරන්න. ඊළඟට දැන් කුසලයේ කියන්නේ මේ සමස්තයම තෝරා ගැනීම පැහැදිලි කරගන්න. ඒ කියන්නේ මේ සමස්ත කතාවම තෝරා ගැනීම. ඒ කියන්නේ දැන් සමහරට පාරමිතාව වේදන කෙනෙක් ඔහුගේ ඒ තියෙන හැඟීමට වහල් වෙලා ඉන්න පුළුවන්.
පින කරන කෙනෙක් ඔහුගේ තියෙන ඔහුගේ තුළ ඇතුළේ තියෙන වංචාව හඳුනා නොගෙන ඉන්න පුළුවන්. දැන් කෙනෙක් තමන්ගේ තුළ තියෙන මේ වංචාව හඳුනා ගන්නවා නම්, හඳුනා ගන්න දක්ෂ වෙනවා නම්, මේ තමන් තුළ මේ ක්‍රියාත්මක වෙන මේ ප්‍රෝග්‍රෑම් ටික මේ අඳුර ගන්න පුළුවන් වෙනවා. තමන් මේ දුවන රාමු ටික අඳුර ගන්න පුළුවන් වෙනවා. අන්නේ අඳුර ගන්න පුළුවන් වෙන දක්ෂතාවයට කුසලයේ කියලා කියනවා. ඒ පින සහ පාරමිතාව අභිභවා ගන්න. මොකද පින් කරන අය දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. පාරමිතා කරන අය දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. කුසලයෙන් තමයි ඔබ දුකෙන් නිදහස් වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. ස්වාමීන් වහන්සේ එතන ගොඩක් පැහැදිලි බොහොම පිං. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් එතන පිනපව කියන එක ඔබ වහන්සේ කලින් දවසක කිව්වා පින්පව් කියලා දෙයක් නැහැ කියලා. එතකොට පොඩ්ඩක් එතන පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ කියන එක පැහැදිලි පාරමිතාවයි පිනයි කුසලයයි. ඒතර දැන් පිනපව කියලා දෙයක් නැහැ කියලා ඔබ වහන්සේ කිව්වේ එතන කොයි වගේ අදහසකින්ද? පිනපව කියන එකක් නැහැයි කියනට වඩා අවිද්‍යාව ඇතුළේ ওই සියල්ලම පවතිනවා. එහෙමයි. එතකොට අවිද්‍යාව ඇතුළේ ඒ කියන්නේ අපි කියන්නේ මේ සම්මුතියින් ඇතුළට ආවට පස්සේ සම්මුති ලෝකයට බැසගත්තට පස්සේ ඒ සියල්ල පවතිනවා. එහෙමයි. ඒකද මම මේ කියන්න හදන කතාව. ඒ කියන්නේ දැන් සම්මුතියින් ඇතුළේ කතා කරනකොට සම්මුතියින් ඇතුළේ ওই සියල්ලම පවතිනවා. ඉතින් ඒ සියල්ලම බොරුව, ඒ සියල්ලම තියෙන සාපේක්ෂතාවය අවබෝධ කරගෙන ආයි මම ඔබට ගනුදෙනු කරන්න, ආයි ඔබට කතා කරන්න, ආයි බයලා ආයි වචන ටික ගන්නෙත් ඒ සාපේක්ෂක ටික ඇතුළෙන්මයි. මොකද දැන් ඒක බලන්න දැන් කෙනෙකුට ඒ සියල්ල ඇත්තක්. දැන් අපි දැන් පින්කම් වල යෙදෙන කෙනෙකුට ඒක ඇත්තක්. ඔහුට ඒක යථාර්ථයක්. ඔහු ඒ ආයෝජනය කරන්නේ ඒ පිළිබඳ මහත් වූ විශ්වාසය. ඔහු ඒක පිළිඅරගෙන. ඒ වගේම ඔහු අර අනිත් පැත්තට මොකකින් හරි ගැලවෙන්න හරි මේ සුරක්ෂිතභාවය කියන එක ඔහුට ඒක යථාර්ථයක්. ඉතින් ඒක ඇතුළේදී ඒක යථාර්ථයක්. ඒ අවිද්‍යාවට සාපේක්ෂව පින සහ පව කියන එක යථාර්ථයක්. පැහැදිලි. එහෙමයි සර්. එතකොට ඒ සමාජ සම්මුතියින් වලට ඒක යථාර්ථයක්. ඉතින් මම ඔබට කතා කරනකොට මම ආයි නැවත සමාජ සම්මුතියින් වලට බැහැ ගන්නවා. මට ඔබට නිර්වාණය කියලා මොකුත් කියන්න බෑ. ඔබට එක වචනයක්වත් මට ඔබට ප්‍රකාශ කරන්න බෑ. මට ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් මේ සමාජ සම්මුතියින් ඇතුළේ තියෙන වචන ටිකක් අරගෙන විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් කෙනෙක් පුද්ගලයෙක් නැහැ කියලා සත්පුද්ගල භාවයක් නැහැ කියලා කියන තැන දැන් හිතන්න දැන් ඔබ වහන්සේ දිහා බලලා මම දකින රූපය තව කෙනෙක් දකින රූපයයි වෙනස්. තව කෙනෙක් ඔබ වහන්සේ කියන බණට විරුද්ධ වෙන්න පුළුවන්. තව කෙනෙක් ඔබ වහන්සේට වඳින්න පුළුවන්. ඒක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි දැන් එතන උපාදාය රූප දෙකක්. හැබැයි එතන දැන් ඔබ වහන්සේ කෑම කනවා. ඔබ වහන්සේ එතන කෙනෙක් උපාදාය රූප තියෙනවා. නම් උපාදාය රූප හදාගන්න මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. නැත්තම් උපාදාය රූපයක් හැදෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? දැන් ඔබ වහන්සේ කියන්නේ මම කතා කරනවා. දැන් මම කියන්නේ මොකක් හරි දැන් ඔබ වහන්සේ කියලා කෙනෙක් දෙයක් තියෙන හින්දා නේද උපාදාය රූප හදාගන්නේ තව කෙනෙක්. දැන් ඔබ වහන්සේ කියලා කෙනෙක් මෙහෙමයි උපාදාය රූපේම තමයි කෙනා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් අපි හිතන්නේ දැන් අම්මා කියලා මගේ අම්මා කියලා දැන් අම්මා කියලා කෙනෙක් මං හදාගෙන ඉන්නවා. නමුත් අම්මා තාත්තට අම්මා නෙවෙයි. ඒක හරි. අම්මා කියලා කෙනෙක් මම හදාගෙන ඉන්නවා නෙමෙයි. අම්මම තමයි ඔබ. ස්වාමීන් වහන්සේ මෙතන අම්මා කෑම කනවා. දැන් අම්මා කෑම කනවා, අම්මා බඩගිනි වෙනවා, අම්මා ලෙඩ වෙනවා. එතකොට එතන කෙනෙක් ඉන්නව නේද මේ process එක හරහා යන කෙනෙක් කියන එක මම දන්නේ නැහැ. එතන දෙයක් තියෙනව නේද මේ process එක හරහා යන? කෙනෙක් නැහැ කියනවට වඩා අපි මෙන්න මෙහෙම ගමුකෝ.
අර දැන් මම අර කලින් උපමාව කිව්වා සර්පයාගේ උපමාව මතකද? අර ලණු කෑල්ලක් දාල්පු. ඔව් එතකොට දැන් අර බය වෙලා දුවන අයට සර්පයා ඉන්නවද නැද්ද? ඉන්නවා ස්වාමීන් වහන්සේ. පන්න පිටින් ඉන්න සර්පෙක් ඉන්නවා. එතකොට දැන් අවිද්‍යාව මම අර ඉස්සෙල්ලා කිව්වේ විදිහට අවිද්‍යාවට සාපේක්ෂව ඉන්නවා ඒ කියන්නේ. සර්පෙක් ඉන්නවා. අම්මා ඉන්නවා. එතන ස්වාමීන් ඒකට අම්මා නැහැ කියන්න බෑ. අම්මා ඉන්නවා. ස්වාමීන් වහන්සේ එතන ලණු කෑල්ලක් තිබුණු හින්දානේ කෙනෙක් දුවන්නේ සර්පෙක් කියලා බය වෙලා මම කියන්නේ ලණු ආයි ලණු කෑල්ල කියන්නේ තායි සර්පයා වගේම තමයි. දැන් ඊට පස්සේ ඔබ මගෙන් අහුවා ලණු කෑල්ලක් තියෙනවද කියලා. ඉතින් මම ආයි ඔබට කියනවා ලණු කෑල්ල කියන්නේ තායි සර්පයා වගේම තමයි. එතන ස්වාමීන් වහන්සේ මට ඇත්තට මේක පිළිගන්න අමාරුයි. ඒ කියන්නේ එතන දැන් අපිට බඩගිනි වෙනවා. දැන් මෙතන කියන්නේ මම කියලා මෙන්න කෙනෙක් මෙහෙම ගන්නකො මම බොහොම සරල තැනකින් ගන්නකො. සරල තැනකින්. දැන් ඔබ කතා කරන අම්මා කොහෙද ඉන්නේ? ඒ අම්මා ඉන්නේ මගේ හිතේ ස්වාමීන් වහන්සේ. හිතේ ඒ කියන්නේ සිතුවිල්ලක් ඒ වෙලාවට. දැන් ඔබට දැන් බඩගිනි වෙච්ච ඔබ කොහෙද ඉන්නේ? ඒකත් සිතුවිල්ලක්. හැබැයි මං කෑම අරන් කනවනේ ස්වාමීන් වහන්සේ. ඔව් හරි. එතකොට දැන් බඩගිනි කන ඔබ කොහෙද ඉන්නේ? ඒ මෙතන ඉන්නේ සිතුවිල්ලක් තුල ඉන්නවා. දැන් මේ වෙලාවේ ওই ටික කොහෙද තියෙන්නේ කියලා බලන්න. දැන් මේ වෙලාවේ අම්මා කොහෙද ඉන්නේ? අම්මා දිහා බලන් ඉන්න මම කියන චරිතය කොහෙද ඉන්නේ? ඒ ඔක්කොම සිතුවිල්ලක්. ඊළඟට බඩගිනි වෙච්ච මම කොහෙද ඉන්නේ? බඩගිනි වෙච්ච මම කෑම කන්නේ කොහේ ඉඳන්ද? එහෙම දැන් කෑම කෑවට පස්සේ බඩ පිරෙනවා කියලා හිතන එක කොහෙද තියෙන්නේ? ඒකත් සිතුවිල්ලක්. ඉතින් දැන් ඔබ ඔන්න ඔය දැන් මේ මොහොතේ ඔය කතාව තමයි ඔබ තෝරන්න ඕනේ. නැත්තම් ඔබ කරන්නේ ඔබගේ ඉමේජිනේෂන් එකෙන් ප්‍රශ්නයක් හදාගෙන ඉමේජිනේෂන් එකෙන් ඒකට උත්තරයක් හොයනවා. ඉතින් ඒ මම ඔබේ ඉමේජිනේෂන් එකෙන් දෙන උත්තරේට මම ඔව් හෝ නෑ කියලා දෙන උත්තර වරදිනවා. මොකද ඒක සාපේක්ෂයි. ඒකට මට ඔව් කියලාත් උත්තර දෙන්න පුළුවන්. ඒකට මට නෑ කියලා උත්තර දෙන්න පුළුවන්. මොකද ඔබගේ ප්‍රශ්නේ ඉමේජිනේෂන් එකක් නිසා ඒකට දෙන උත්තරයත් ඒ වගේම සංකල්පීය උත්තරයක් තමයි දෙන්නේ. එතකොට ඒ දෙනකොට ඔව් සහ නෑ කියන දෙකම තියෙනවා සහ නැහැ කියන දෙකම වළංගු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලා අර තමයි මේ මොහොතේ බලන්න. දැන් ඕතන බලන්න එතන දැන් ඔබ හරියට දැන් මෙතන කරන්නේ හිතන්නකෝ අර වේදිකා නාට්‍යයක් බලන්න ගිය කෙනෙක් වගේ නැත්නම් ෆිල්ම් එකක් බලන්න ගිය කෙනෙක් වගේ දැන් ඔබ ප්‍රොජෙක්ට් ඒ කියන්නේ දැන් ප්‍රොජෙක්ට් එකෙන් එනවා කතාවක්. අම්මා එනවා අම්මා දිහා බලන් ඉන්න මම එනවා මම කියන චරිතේ ප්‍රිමාලි නෝනනේ කතා කරන්නේ. ඒක දැන් ප්‍රිමාලි කියලා චරිතයක් තියෙනවා ප්‍රිමාලිගේ අම්මා කියලා චරිතයක් තියෙනවා. ප්‍රිමාලිගේ අම්මා කියලා චරිතෙට දිහා ප්‍රිමාලි බලන් ඊළඟට දැන් මේක යන වද වෙන ප්‍රිමාලිගේ ඉන්නේ. ඉතින් දැන් මේ චිත්‍රපටය දිහා ඔබ බලන් ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන මට ඊට පස්සේ දැන් අඩගින් වෙන ප්‍රිමාලි කෙනෙක් ඉන්නවා. එයා ඊට පස්සේ කනවා. ඔන්න ඔය ටික තමයි ඔබ දකින්න ඕනේ. ඒ ටික දකින්නවා ස්වාමීන් වහන්සේ. හැබැයි දැන් ඒක දකින්නවා වුණාට මට කඩා ගන්න බැරි තැන තමයි දැන් මෙතන කෙනෙක් උපාදාය රූප තියනවා කියන එක තේරෙනවා. මෙහෙමයි මුකුත් නෑයි කියලා ගන්න එපා. දැන් ඔබ ඉස්සෙල්ලා මං අර එකපාරක් ඇහර කෙනෙකුට දුන්න කවටහන සියල්ල තියනවා කියලා අරගෙන වැඩ කරන්නේ. එහෙමයි. සියල්ල තියනවා කියලා ගන්නත් බෑ ස්වාමීන් වහන්සේ. සියල්ල නැහැ. ඒ කියන්නේ ඒක ඇත්තටම නැහැ කියලා ඒ කියන්නේ කොටසක් නැහැ කියලා තේරෙනවා. නමුත් අර මට පිළිගන්න බැරි දේ තමයි දැන් මෙතන කෑම කනවා ලෙඩ වෙනවා. එතකොට ඒ මොකක්ද? දැන් උපාදාය රූප තියෙනවා එතන ඒක වටේට. නමුත් අතන දෙයක් තියෙනවා. දැන් ඕක බලන්නකෝ දැන් කවුද කෑම කන්නේ කවුද ලෙඩ වෙන්නේ? ඒක තමයි මට තේරෙන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ. කවුද ලෙඩ වෙන්නේ? දැන් කවුද කෑම කන්නේ කවුද කෑම ලෙඩ වෙන්නේ? දැන් මේ වෙලාවේ කෑම කන කෙනා කොහෙද ඉන්නේ? මේ වෙලාවේ ලෙඩ වෙන කෙනා කොහෙද ඉන්නේ? ඒවා ඔක්කොම සිතුවිලි. හැබැයි ස්වාමීන් වහන්සේ ඒවා ඔක්කොම දැන් ඔබගේ ඉමේජිනේෂන් එකෙන් හදාගත්තු ප්‍රශ්නයකට මට උත්තරයක් දෙන්න වෙන්නේ තා ඉමේජිනේෂන් එකෙන් හරහාම නේද?
එතන මට තේරෙන්නේ නැහැ ඔන්න ඔය ස්වාමීන් ඔය වහන්සේ. ඒක තමයි එතන දැන් තේරෙන්නේ නැහැ කියන්නේ ඔබට මේ පුංචි පොඩ්ඩක් බලා ගන්න තේරෙන්නේ. දැන් ඔබ දැන් ඔතන ඔය ප්‍රශ්නේ දැන් කෑම කන කෙනා, නිදා ගන්න කෙනා, ලෙඩ වෙන කෙනා, වයසට යන කෙනා ඔක්කොම ඔබ හදාගන්නේ ඔබගේ ඉමේජිනේෂන් එක හරහා නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉමේජිනේෂන් එක හරහාද ස්වාමීන් වහන්සේ එතන. දැන් එතන කෑම කන කෙනා කෑම කෑවම කෑම ඉවර වෙනවා. මේස උඩ තියෙන කෑම ඉවර වෙනවා. එයා ලෙඩ දැන් වුණාම ඔය එයා දැන් හොස්පිටල්. හරි දැන් මේ වෙලාවේ බලන්න දැන් කෑම කන කෙනා කෑම කනවා. එතකොට කෑම ඉවර වෙනවා. දැන් කොහෙද ඔය ටික තියෙන්නේ? ඉවර වෙච්ච කෑම ටික කොහෙද තියෙන්නේ? ඒක තියෙන ස්වාමීන් වහන්සේ මේසේ උඩ. දැන් දවල් කෑම කෑවම කෑම කෑවා කෑම ඉවර මේක වුණා තියෙන මේස මේස උඩ. උඩද? මේස උඩ දැන් තියෙන්නේ. තියෙන්නේ හිතේ ස්වාමීන් වහන්සේ. නමුත් දැන් ඔබ වහන්සේත් එක්ක කතා කරන ගමන් දැන් දැන් මං මම අහන්නේ මේ හිතනවා දැන් තියෙන මං කියන්නේ මේ දැන් තියෙන කතාව තෝරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් තියෙන්නේ හිතේ සිතුවිල්ල. ඔව්. දැන් තියෙන කතාව තෝරගන්න බැරි නම් මම මේ කියන කතාව තෝරගන්න බැරි නම් මෙන්න මෙහෙම බලන්න. දැන් මෙහෙම බලන්න. දැන් මෙහෙම බලමුකෝ. අපි දැන් මේක 100%ක් විසඳුමක් ගන්න බැරි නම්. හරිද? මට තේරෙනවා මේක හැමෝටම මේ කියන කතාව තේරෙන්නේ නැහැ කියලා. ඔව් මෙහෙම බොහොම සරල මට්ටමින් බලන්න. ඔබේ ප්‍රශ්නයෙන් 99.9ක් තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ ඔබේ ජීවිතේ දුක කියලා 99.9ක් තියෙන දැනෙන ස්වාමීන් එකේ. වහන්සේ සිතුවිල්ලක. ඔව් ඒ කියන්නේ දැන් මෙහෙම ඇහුවොත් ඔබේ ප්‍රශ්න වලින් 99.9ක් තියෙන්නේ මේ ඉන්න අම්මා කෙනෙක්ගෙන් නේ ඔබ ඉමේජිනේෂන් එකෙන් හදාගෙන ඉන්න අම්මා කෙනෙක් ඉඳලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඕක බලන්නකෝ අර 100.1 ගැන වද වෙන්න එපා මේ වෙලාවේදී. හරිද? අර 99.9 හරියට ගන්න. ඒ 99.9 ස්වාමීන් වහන්සේ දැන් තේරෙනවා. වෙලා තියෙන ඔබ අර 100.1ට තණ්හා වෙලා ඒකට තණ්හා වෙලා ඒකෙන් ගැලවෙන්න හදනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ එතනත් අර තෘප්තිමත් වෙන්නේ නැහැ. 99.9 හරි කමන්නේ දැන් මිනිස්සේ තෘප්තිමත් වෙන්න එපා. යකෝ මට දැන් 100%ක දුකක් තිබුණා. දැන් මම ඒකෙන් තෝරගත්ත 99.9ක්ම සංකල්පමීයයි කියලා. ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැතුව ආයෙ දශමයක එල්ලෙනවා. එහෙමයි. තේරෙනවනේ මම කියන්න හදන කතාව. එහෙමයි. ඒ දශමයක තියන්න පැත්තකින්. හොඳයි. ඒක බහතබල. ඒක ඔබත් දන්නවා ඒක දශමයක කියලා. එහෙමයි ඒක ඔබට තේරෙනවද දශමයක කියලා? හරි එහෙමයි. ඒ දශමයක තියෙන්න හරින්න. හැබැයි ඔබට 99.9කින් නිදහස් වෙන්න පුළුවන් බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. 99.9කින් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මං ඉස්සෙල්ලා කිව්ව කතාව තේරුණා නම් ඒ දශමයකිනුත් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ ගැන වද වෙන්න එපා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හරිද? ඒ ගැන කරදර වෙන්න එපා. මොකද ඒක ඔබට කාලේ එයි ඒක තෝරගන්න. දැන් ඔබට ඒ ලැබිච්ච එකත් එක්ක තෘප්තිමත් වෙලා ඉන්න. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. මට ඔය දැන් අහපු ප්‍රශ්න දෙකත් එක්කම ආපු ප්‍රශ්නයක් තමයි මේක. මට ස්වාමීන් දැනගන්න අවශ්‍යයි. කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි අහලා තියෙනවා ඔය පෙරම් පුරණ කතා සහ 550 ජාතකය වගේ බලද්දී ස්වාමීන් වහන්සේ අපිට නිකන් පේන දෙයක් තමයි එකම පුද්ගලයෙක් ඔය එක දිගට මොකක් හරි අරමුණක් කරා ඇවිල්ලා ඒ කියන්නේ එකම පුද්ගලයා එක දිගට ඇවිල්ලා බුදු වෙනවා වගේ කතාවක් නිකන් තේරෙනවා. එහෙම බලද්දී ඒක ඇත්තද බොරුද කියන්න දන්නේ නැහැ 550 ජාතකයේ. ඒ වගේම ඒකට ලොකු කරොත් දැන් කාලය කියන එක ලොකු කරලා අපි ඔය කර්මය කියන එක ගත්තොත් ඔය ditta ධම්ම වේදනීය කර්ම එහෙම අහලා තියෙනවා. එතකොට ඒතකොට කර්මයේ පරිසම් දෙන්නෙත් එකම මොකක් හරි එක යුනිට් එකකට වගේ නේද කියලා අදහසක් එනවා ස්වාමීන් වහන්සේ. අර ඕක ඔය ආත්මවාදය කියන එකත් එක්ක පැටලිලා පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩක් ඒක ලිහලා දෙන්න ස්වාමීන් වහන්සේ. මෙහෙම බොහොම සරලව මෙහෙම කියන්නම්කො. ඔබගේ සංසාරයේ තියෙන්නේ ඔබ අහගත්තු කතන්දර ඇතුලේ නෙමෙයි. කතන්දරේ ඔබ ගොඩනගාගෙන ඉන්න කතන්දරය ඇතුලේ නෙමෙයි. එහෙම ස්වාමීන්. ඒ කියන්නේ දැන් ඔබ අහලා මෙන්න මෙහෙම ආත්මෙන් ආත්මයට යනවා මෙන්න මෙහෙම පින්පව් පළ දෙනවා මෙහෙම කාම වෙනවා මෙහෙම තියෙන එක කොහෙද තියෙන්නේ? ඒක ඔබ අහගත්තු කතන්දරය ඇතුලේ නෙමෙයි තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ඔබගේ නිර්වාණය කොහෙද? ඒ මම
ඒ මාතුලින්ම තමයි කොහොන්න වෙන සම කතන්දරින් පිට එතකොට නිර්වාණය තියෙන්නේ අර කතන්දරයක් නේද නිර්වාණය. සංසාරයත් කතන්දරයක් නිර්වාණයත් කතන්දරයක්. පැහැදිලි. ස්වාමීන් වහන්සේ එතකොට මේ ඔබ මේ බලන්නකෝ දැන් ඔබ සංසාරය ගැන දැනගන්නවයි කියලා මොකද්ද කරන්නේ? ඔබේ කතන්දරය අප්ඩේට් කරගන්න මේ ඔව් එහෙමයි ස්වාමීන්. එතකොට ඔබ නිර්වාණයට සාක්ෂාත් කරනවා කියලා ආයි මොකද්ද කරන්නේ? ඔබේ කතන්දරය ආයි අප්ඩේට් කරගන්න එක නෙමෙයි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක කර්මය කොහෙද තියෙන්නේ? ඒකත් සිතුවිල්ලක් තමා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි කොහොමත් එහෙම අප්ඩේට් එකක් හරහා නේද දැන් අපි ඔය ළඟා කරගන්න යන නිවන හෝ මොකක් හරි දෙයක් ලං වෙන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ. නිර්වාණය කියන්නේ ඔබගේ කතන්දරය අප්ඩේට් කර ගැනීම නෙමෙයි. ඔබ ගොඩනගාගෙන ඉන්නේ කතන්දරයක් බව දැනගෙන. ඒ කියන්නේ ඔබ මේ කතන්දර වලින් නිදහස් වෙන්න. එහෙම නැතුව තව කතාවක් හදාගෙන ඉන්න එක නෙමෙයි. නැත්නම් අර වෙන්නේ අර මං උපමාවෙන් කියනවා වගේ වෙන්නේ. අත්තම පොඩි එකාට ලොකු රාක්ෂයෙක් ගැන කතාවක් ඉතින් කියනකොට මේ පොඩි එකා බය වෙලා. ඇඳ යටින් රාක්ෂයයි කොයි වෙලාවෙ හරි එයි කියලා උන් බය වෙලා ඉන්නවා. හරිද? දැන් මේ පොඩි එකාට දැන් මේ බය වෙන එකෙන් මේ ගැලවෙන්න තව කතාවක් කියලා. බොහොම බලගතු දෙවියෙක් ඉන්නවා. එතකොට එයාව මතක් කරනකොට එයා එනවා. එයා රැට එනවා. ඇවිල්ලා ඔයා දිහා බලන් ඉන්නවා. ඔයා පරිස්සම් කරනවා වටේ ඉඳගෙන. කොහින්වත් වටින්වත් කවුරු රාක්ෂයෙක් එන්න දෙන්නේ නැහැ කියලා ඔබ තව කතාවක් හදාගන්න. අර පොඩි එකාට තව කතාවක්. දැන් පොඩි එකා රැට හීනෙන් බය වුණා. රාක්ෂය ඇවිල්ලා ගිලී කියලා. ඊට පස්සේ දැන් පොඩි එකාට දැන් අලුත් කතාවක් ඔළුවට දුන්නා. රාක්ෂය ඇවිල්ලා ගිලින්න විදියක් නැහැ. මේ පොඩි එකාව බලාගන්න දෙවියෙක් ඉන්නවා. බොහොම බලගතු දෙවියෙක්. එයා හැම වෙලාවෙම එයා නිදාගෙන හිටියත් අර දෙවියා ආයුධයක් අතේ තියාගෙන එයාව පරිස්සම් කරනවා. පැහැදිලිද? එතකොට මේ පොඩි එකා දැන් මේ කතාව හදාගෙන හරි ඒ කතාවෙන් අර එයා බයෙන් නිදහස් වෙනවා කියලා හිතනවා. හරි. දැන් අපි නිර්වාණය හා සංසාරය කියන්නේ හරියට ඔය වගේ එකක්. දැන් නිර්වාණය කියන්නේ ඇත්තටම ඔබ බොහෝ දෙනෙකුට සංසාරය වෙන්නේ සාහිත්‍ය කතාවක්. ඒ කියන්නේ කතාවක් කතන්දරයක් තමයි සංසාරේ. ඒ වගේම මේ බොහෝ දෙනෙකුට නිර්වාණය වෙන්නේ ඒ වගේ කතන්දරයක්. හැබැයි ඔය දෙකම දැකපු කෙනෙකුට ඔය දෙකම කතන්දර කියලා දැකපු කෙනෙකුට විතරයි නිර්වාණයටපත් වෙන්නේ. ඔය දෙපැත්තම කතන්දර කියලා දැනගත්තු. නැතුව ඒ ආයි මේ අප්ඩේට් කරගත්තු කතන්දරයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට අපි දැන් මම මේ උදාහරණයක් වශයෙන් ඔය දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කවුරු හරි ඔය දැන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හරි මොකක් හරි ලියද්දී ආට එක එක විදිහට ලියන්න පුළුවන් මොකක් හරි විවිධ ලැන්ග්වේජස් පාවිච්චි කරලා යාට එකම දේ වෙන එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ සම්හස මේ අපි කොහොමද දන්නේ මේකම තමා ඒකායන මාර්ගය වෙන මාර්ග තියෙන්න පුළුවන් අර වගේ කියන්නේ වෙන ලැන්ග්වේජස් වලින් එකම දේ ලියනවා වගේ මේකමද කියලා අපි අවධාරණය කරගන්නේ කොහොමද? හරි. දැන් ඔන්න බොහොම සරලව ගමුකෝ. දැන් ඔබ ඔය මාර්ගේ මොන මාර්ගයේ ගියත් ඔබ යන්නේ කොතනටද? දැන් මාර්ගය ගැන කියනකොට ඔබ අවසානයක් ගැන හිතාගෙන ඉන්නවනේ. මොකක්ද ඒ අවසානය? මොකක්ද ඒ අවසානය? ඔබ හිතන් ඉන්න අවසානය මොකක්ද? මේ දැන් මේ සාකච්ඡාව දැස ගත්තොත් ස්වාමීන් වහන්සේ නිර්වාණය කියන මොකක් හරි ගෝල් එක තමයි ඔළුවේ තියෙන්නේ. ඔව්. ඒක තේරෙනවද? එතන ගෝල් එකක් තියෙනවා. තමන් මනසින් මවාගත්තු චිත්තයක් තියෙනවා අවසානයේ කියලා. ඒක තේරෙනවද? දැන් මොන මාර්ගයේ ගියත් ඔබට යන්න වෙන්නේ කොතනටද? ඔව්
ඔබ යන්න එතන ඉන්න උත්සාහයක් goal එකට තියෙනවා තමයි කියලා තේරෙනවද නැද්ද? ඔව් ඔව් බලාපොරොත්තුවක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මවාගත්තු චිත්ත රූපයක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? පැහැදිලිද? ඊළඟට දැන් ඔබ නිවන් හරි එහෙම. දැන් ඔබ කොහොම හරි කළා මොකක් හරි වෙන මාර්ගයක් තිබුණා හරි ඒ මාර්ගයෙන් ගිහලා ඔබ නිවන් දැක්ක කියලා හිතන්නකෝ ඒ මාර්ගයෙන් නිවන් දැක්ක කියලා ආයි මොකද්ද ඔබ කරන්නේ? ඔව්. එකම තමයි නේද? ඉතින් එතකොටත් ආයි ඔබ මනසින් මවාගත්තු මෝඩ් එකක් ඇතුලේ. මෝඩ් එකක් හදාගෙන ඉන්න එක නෙමෙයිද කරන්නේ? මනස ඇතුළේම හිර වෙලා ඉන්න එක නෙමෙයිද කරන්නේ? සමනස අපි කියනකොට හැමදේම අවිද්‍යාව අස්සට අහු වෙනවනේ අපි කියන හැම වචනයක්ම එහෙම ඔව්. ගත්තොත් කියන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් ඔබට දැන් මේ බොහෝ දෙනෙක්ගේ රහතන් වහන්සේ හරියට අර ඔබ කියපු මේ රොබෝගෙනික් වගේ තමයි. ඒගොල්ලෝ ඇවිදින්නේ කන බොන විදිය ඔක්කොම අර රොබෝගෙනික් වගේ තමයි. නේද? ඒ කියන්නේ අර මොකක් අයට ඕනේ හැංගීම් නැති රහතෙක් නේ හොයන්නේ. හැංගීම් සීරෝ. නේ? ඔව් සර්. ඉතින් ඒ දැන් ඒ කියන්නේ හැංගීම් ඒ කියන්නේ තරහ යන්නෙත් නැහැ, දුක හිතෙන්නෙත් නැහැ, සැප දැනෙන්නෙත් නැහැ. ඔය මුකුත් නැහැ. අන්න දැන් එහෙම එකක් ඔබ දැන් මවාගෙන. දැන් මවාගෙන බලන්න දැන් ඒ තැනට ගියාම මොකද වෙන්නේ? ඇත්තටම එහෙම. ඔබ මාර්ගය හොයනවට වඩා ඔබ රහත්ය කියලා ඔබ හිතන එක. එහෙම නැත්නම් ඔබ නිර්වාණයේ අවසාන කෙලවරයි කියලා හිතන එක. අන්න ඒක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඒක ඔබට පරීක්ෂා කරනකොට ඒක මොකද්ද? ඒ කියන්නේ ඒ තැන ඔබ හිතන් ඉන්න තැන මොකද්ද කියලා බලන්න. ඒ බලනකොට ඔබට හුඟක් කරුණු අවබෝධ වෙනවා. දැන් ඔබේම මෝඩකම ගැන අවබෝධ වෙනවා. එහෙමයි සර්. මම මේ කියන එක සැහැල්ලුවට ගන්න එපා. ඒක කරලා බලන්න. එහෙමයි සර්. ඒක බොහොම ඔව් ඊළඟ ප්‍රශ්නේ අහන්න. අවසරයි හාමුදුරනේ. ඔව්. හාමුදුරනේ ඔව් අහන්න. හෙලෝ ඔව් අහන්න. ප්‍රශ්නේ නම් අපහැදිලි ඇහෙන්නේ නැහැ. අවසරයි හාමුදුරනේ ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. දැන් අර සියල්ලක්ම හාමුදුරනේ හිතුවිලි වලින් හදාගත්ත කතන්දරයක් කියලා ඒක අවබෝධ වෙනවත් එක්කම මේ එතකොට අපි ඔටෝමැටිකලි නිකන් හිත සයිලන්ස් වෙලා මේ නිශ්ශබ්ද වෙලා යන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ අහන්න දෙයක් නැහැ මේ හැම එකක්ම හිතුවිල්ලක් කියලා කතන්දරේ ප්‍රැක්ටිස් කරද්දී. එතකොට ඒක මාර්ගයද කියලා පොඩ්ඩක් දැනගන්න. ඒ කියන්නේ හිතේ නිශ්ශබ්දතාවයක් ආයි හිතන හැම එකක්ම හිතුවිල්ලක් කතන්දරයක් කියලානේ හිතෙන්නේ ඊට පස්සේ. ඒක මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මිනිස්සෙක් නිර්වාණයටපත් වෙන තුරු හැම වෙලාවෙදීම අන්නේ සරණක ඉන්නවා. හැම වෙලාවෙම බලනවා කොහෙන් හරි එකක් ගන්න මොකක් හරි ගන්න. ඒ පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අර හැම වෙලාවෙම තමන්ව දුවන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු වහලෙක් අර මං ඉස්සෙල්ලාට උපමාවකින් කිව්වා වගේ වහලෙක් ඉන්නවා. ඒ වහලගේ ස්වාමියා මැරෙනවා. වහලගේ ස්වාමියා මැරෙනවා. ඒ වහල හොයන්නේ මොකද්ද? තව ස්වාමී ආයෙත් ස්වාමියෙක් හොයනවා. එතකොට දැන් හැම වෙලාවෙම දැන් අපිට මේ කන විදිය, බොන විදිය, යන විදිය, අඳින විදිය මේ හැම එකම මොකක් හරි කරන්න ක්‍රමවේදයක් හොයනවා. ජීවත් වෙන විදිය, හිතන විදිය. ඉතින් ඒ ක්‍රමවේදයක් හොයවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම මේ අලුතෙන් මොන හරි එකක් ඉන්ස්ටෝල් කරගන්න තමයි බලාගෙන ඉන්නේ. කවුරු හරි ඇවිල්ලා අපිව ගලව ගනි. එන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඇවිල්ලා ඉන්ස්ටෝල් වෙලා මේක ගොඩ යයි. කියලා මේ හැම වෙලාවෙම මේ සරණක් බලාපොරොත්තුෙන් ඉන්නවා. යන විදිය, කන විදිය, බොන විදිය, හිතන විදිය මේ ඔක්කොම. හැබැයි දැන් මේ හැම එකේම කතාව සමස්තය තෝරගත්තු කෙනා ආයි තව කෙනකින් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව් එතකොට එතන පැහැදිලිද තියෙන මම මේ කියන්න හදන නිශ්ශබ්දතාවයද? කතාව?
එහෙම ඒක හාමුදුරනේ. නිශ්ශබ්දතාවයක් නෙමෙයි. ඒක මෙන්න මෙහෙම හිතන්නකෝ. මේක තේරිච්ච කෙනාට මෙන්න මේ ඕනම විද්‍යාව කියන මේ සයුරේ මේක තියෙන මේ සම්මුතියින් කියන මේක ඇතුලේ ඕනනම් පිණුම් ගහන්නත් පුළුවන් පීනන්නත් පුළුවන්. ඕනනම් පැත්තකට තියලා බලන් ඉන්න. ඒක අවබෝධයෙන් නේ හාමුදුරනේ. ඔව්. ඕනනම් ආයි බහැලා පීනන්නත් පුළුවන්. පිණුම් ගහන්නත් පුළුවන්. ගිලිලා කිමිදෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් පැත්තකට තියලා බලන් ඉන්න පුළුවන්. ඒ මොනවා කරත් මේ ප්‍රතිඵලයක් නැහැ කියන දෙද හාමුදුරනේ කියන්නේ. එතකොට නෑ පිනුම් ප්‍රතිඵලයක් ගැහුවා නෑ නෙමෙයි. ඉතින් එතකොට අර සමස්තය අවබෝධ වෙලානේ තියෙන්නේ. අවබෝධයෙන් එතකොට ඉන්නේ. මේ එතකොට ආයි සම්මුතියින් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් ඕන. ආ එහෙම නැත්තම් සම්මුතියින් පැත්තක තියලා බලන් ඉන්නත් පුළුවන්. හැබැයි මම මෙතන ඉන්නවයි කියලා නිගමනයක ඉන්න එපා. හරිද? ඒ කියන්නේ දැන් ඔබට ඔය ඒකත් දැන් දැනෙන එක දැන් දැනෙන එක යථාර්ථයක් විදිහට අරගෙන ඒ නිශ්ශබ්දතාවය යථාර්ථයක් විදිහට අරගෙන ඒක තමයි කතාව කියලා අරගෙන ඕකට බැඳිලා ඉන්න එපා. ඕනනම් ඔබට ශබ්ද කරන්නත් පුළුවන්. එහෙම හාමුදුරනේ. එතකොට හාමුදුරනේ නැත්තම් නිශ්ශබ්දව ඉන්නත් පුළුවන්. එතකොට අපි අර සම්මුතිව මේ හිතන රහතන් වහන්සේ නිශ්ශබ්ද පුද්ගලෙක් නෙමෙයිද සාමාන්‍යයෙන් අර විදිහට ඉන්නත් පුළුවන් කියලාද කියන්නේ හාමුදුරනේ. ඔය ඒ ඉතින් කියන්නේ යන මේ මාර්ගයම. සම්මුතියනේ මෙහෙම ඒ නිශ්ශබ්දතාවයේ අර ශබ්දය තුල තියෙනවා නිශ්ශබ්දතාවය. හැබැයි දැන් සම්මුතියින දැන් ඔබ සම්මුතියෙන් හිතන් ඉන්න රහතන් වහන්සේ කතා කරන්නේ නැති පැත්තකට වෙලා ඉන්න hina වෙන්නේ නැති අතපය හොල්ලන්නේ නැති ගහක් ගලක් වගේ තැනක් විතක එහෙම තේරුණාද? හිතුවත් නිශ්ශබ්ද කෙනෙක්. එහෙම නෙමෙයි. මේක ඕන පැත්තකට සෙල්ලම් කරන්න. හැබැයි ඒ හැම තැනකදීම ආයි නිශ්ශබ්ද වෙලා ඉන්න. එහෙම හාමුදුරනේ. ඒක මං කියන කතාව හරියට තෝරගන්න. ඒක එකපාර පැහැදිලි වෙන්නේ නැති වෙයි. ඔව් කාලෙත් එක්ක ඒ තියෙන්නේ කියන්නේ නේ. දැන් මෙහෙම හිතන්නකෝ උපමාවෙන්. දැන් තාත්තා දැන් අර මේ ප්ලාස්ටික් මේ මොනවාද බෝන් සෙල්ලම් කරනවා ප්ලාස්ටික් කාර් එක්ක සෙල්ලම් කරනවා වැලිබත්තු වෙනවා වැලිබත්තු මේ උයනේවා කෝප්පිට්ටු හදනේවා ඒ වගේ දැන් තාත්තා නිදහස්. එහෙම පොඩි ළඟනකොට ඕනනම් තාත්තට සෙල්ලමට එකතු නොවී ඉන්නත් පුළුවන්. ඕනනම් ආයෙ ගිහිලා පොඩි එම් එක ආයෙ පොඩි එකා වගේ සෙල්ලම් කරන්නත් පුළුවන්. එහෙම පැහැදිලි හාමුදුරනේ. හෙලෝ පැහැදිලි හාමුදුරනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට තියෙනවා ප්‍රශ්නයක්. මේ දැන් මම මේ කාලය තිස්සේ වහන්සේගේ මේ දේශනා ශ්‍රවණය කරනවා. මේ ඔව්. මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අහපු දවස්වල ඒ කියන්නේ මුලින්ම ඔබ වහන්සේගේ දේශනා අහපු දවස්වල ඒ කියන්නේ මට අර ඕනම සිටුේෂන් එකකට මුහුණ දීමේ අර හැකියාව තියෙනවා. ඒ කියන්නේ අර ඒ කියන්නේ කොච්චර මේ උගාටු ආවත් අර ඒ වෙලාවට මේ නිශ්ශබ්දව ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර වහන්සේ අර එක මතක් කරන ඊට පස්සේ කාලයක් යද්දි ස්වාමීන් වහන්සේ දැන් ඕක ඒ කියන්නේ දැනුමක් වෙනවා වගේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ කියන්නේ මම මේක මතක් කරේ නැත්තම් කියන්නේ ඒක දැනුමක් වශයෙන් ආයේ මේ හිතුවේ නැත්තම් ඒක නිකන් මට මේ ඒක මට අර කියන්නේ ඒක සමහර මෙහෙම එකක් අවස්ථාවල තියෙනවා. මේක හොඳට තෝරගන්න. ඒ කියන්නේ මේක ප්‍රධාන තැන තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. හරිද? ඒ කියන්නේ දැන් ඔබ මේක මුලින් දාගෙන කවුරු හරි මේක මුලින් යන්තම් අහගෙන මේවා කරගෙන ආයි අර පරණත වැඩපිළිවෙල ඇතුළෙම හිර වෙලා ඉන්නවා නම් ආයි අර පාප මිත්‍ර සේවනය හරහා ඔහු ආයි සංසාරෙටම තමයි ඇද වැටෙන්නේ. ඉතින් මේක තේරිච්ච කෙනෙක් හැම වෙලාවෙම කල්යාණ මිත්‍රත් එක්ක ඉන්න එක තමයි වඩා වැදගත්. කල්යාණ මිත්‍රයන් සමග එකට ඉන්න එක තමයි වැදගත්. අතර මේ ශාසනය අපි දකින්න සම්මුති ශාසනය මුලින් හැදුනේ ඒකට. පස්සේ ඒක වෙන වැඩකට යෙදුණා. ඒ කියන්නේ ඒක කල්යාණ මිත්‍රයෝ ටිකක් එකට එකතු වෙලා ඉන්නේ. හරිද? එතකොට කල්යාණ මිත්‍රයෝ ටිකක් එකට එකතු වෙලා ඉන්නකොට කෙනෙක්ට ආයි අමතක වීමක් වුණත් තව කෙනෙක් ඇවිල්ලා ආයි මතක් කරනවා. පැහැදිලි? ඉතින් ප්‍රධාන දේ තමයි දැන් මේක තේරුණාන් පස්සේ බලහත්කාරයෙන් හරි ඔබ කල්යාණ කල්යාණ මිත්‍රයන් ඇතුළට ඇසුරේම සිටින එක.
පැහැදිලිද මම මේ සමිනස් කියන තව එක? නැත්තම් ඒක අමතක වෙලා ආයි ආපස්සට වැටිච්ච ගමන් ආයි සංසාරෙටම ඇද වැටෙනවා. සමිනස් තව ප්‍රශ්නයක් ඒක ඔබ තියෙනවා. ඒක ඔබ ඒක ඔබ බලහත්කාරයෙන් කළ යුතුයි. ඔව් සමිනස් කියන මේ ඔබ වහන්සේ කර දේශනා අහන වෙලාවට හරිම ගැන හරි සැනසීම එකන මට කියන දෙන්න සමිනස් අර තියෙනවා සමිනස් එක මේක දැක්කට පස්සේ අර ඇති වෙන මේ සංසුන් භාවයක් ඇති වෙනවා. ඒක හැබැයි සමිනස් අර දැන් මගේ ඔව් ඊට ජීවිතේ පස්සේ ඉතින් ඔබේ ලයිෆ් ස්ටයිල් එකත් ඒ විදිහට වෙනස් කරගන්න එපා. දැන් උදාහරණයක් ඔබ දැන් මේක අහනවා ඊට පස්සේ ආයි පහුවෙන්දට ජොබ් එකට යනවා රැකියාවට යනවා ඔබ ආයිත් අර ප්‍රෝග්‍රෑම් එකට අහු වෙලානේ තියෙන්නේ සම්මුතියේ තියෙන ප්‍රෝග්‍රෑම් ටිකට නේද? ඔව් එහෙම සර්. තේරෙනවද මම මේ කියන්නේ? දැන් මේක ඔබ ලයිෆ් ස්ටයිල් එකක් කරගන්න. ඒ කියන්නේ ඔබේ ලයිෆ් ස්ටයිල් එකේ ඒක වෙනස වෙන්න ඕන. එහෙම. ආර ගිය සතියේ ඊට කලින් හරි සතිය අර කෙනෙක් සබ්බාවස සූත්‍රය ගැන ඇහුවා. ඉතින් ඒකේ තියෙන සමහර කාරණා හරි. ඒක ඔබ අර කියන්නේ මොනවාද අපි කියන්නේ මේ බලහත්කාරයෙන් අපි අයින් කරගන්න ඕනේ අයින් කරගන්න. බුලින් එක බලහත්කාරයෙන් අයින් කරගන්න. නැවත නැවත අර පුරුදු කිරීමක් තියෙන්න ඕනේ සමිනස් කියන්නේ. ඔව්. ඒ කියන්නේ නැවත නැවත පුරුදු කිරීමකට වඩා ඔබ මේ කතාව ඔබ මේ මාර්ගයේ වඩන මුල් අවස්ථාවේදී ඔබට මේක තේරෙනවා නම් මේ කතාව ඔබ ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න ඕන. ඔබේ ලයිෆ් ස්ටයිල් එක ඔබ වෙනස් කරගන්න. අර ලයිෆ් ස්ටයිල් එකේ තායි කරන අර පරණ දැන් නැත්තම් වෙන්නේ ඕක තෙරපි එකක් වෙනවා. තෙරපි එකක් කියන්නේ ආයි මේ දඟලලා කෑ ගහලා මේ රණ්ඩු කරලා ආයි මේ තියෙන මේ සමාජ සම්මුතියින් එක්ක ඔබ හැප්පිලා ඒ සම්මුතිය ඇතුළෙම කැරකිලා ටිකක් මහසු වුණාම ආයි බන් ටිකක් අහන්න. බන් ටිකක් කිව්වම ආයි කූල් වෙනවා. ඊට පස්සේ කූල් වෙලා ආයි මොකද කරන්නේ? ආයි පහුවෙන්දටත් ආයි කැරකෙනවා. ඇත්තට මේක තමයි කැරකිලා යනකොට ආයි මහසි. ආයි ඇවිල්ලා ආයි බන් ටිකක් අහන්න. ඔව්. දැන් ඕක ඉතින් ඔය සයිකල් එක ඔබ එක තැනකදී ඔබ බලහත්කාරයෙන් කැඩිය යුතුයි. ඒක දැකලා. නැත්තම් වෙන්නේ මේක නිකන් හුදු තෙරපි එකක් වෙන එක විතරයි. ඒක නෙමෙයි සමිනස්. සමිනස් මේ තව ප්‍රශ්නයක් තියෙනවා සමිනස් කම නැද්ද එහෙමද? ඔව්. සමිනස් මම දැන් මේ ළඟදී මේ පොතක් ගත්තා මේ සහ මේ සමහර මේ වීඩියෝස් එකෙන් බලලා සමිනස් ඔබ වහන්සේ දේශනා කරන ඒ පණිවිඩයෙන් සමිනස් ඇතැම් අය දේශනා කරන එහෙම වෙන්න පුළුවන් සමිනස් කියන්නේ බුද්ධ ධර්මයෙන් පිටත් මේ පණිවිඩය තියෙන්න පුළුවන්. පණිවිඩය කොහොමටත් තියෙනවා. මේ පණිවිඩය කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. පණිවිඩය කොහොමටත් තියෙනවා. ඔබ සුදුසු වෙනකොට පණිවිඩය ඔබට හැම පැත්තෙම ඇහෙන්න පටන් ගන්නවා. ඔබ පණිවිඩය සඳහා සුදුසුකම් ලබනකොට පණිවිඩය ඔබට හැම පැත්තෙම ඇහෙන්න පටන් ගන්නවා. හරි. එහෙනම් ඉසිඩමක කතාව. මතකද? ඉසිඩම ඉස්සරහින් ගොවියෙක් ගියොත් එයා දකින්නේ ඉසිඩම දකින්නේ මේක වගා කරලා මේවා කරලා ලොකු වගාවක් දලා. ඊළඟට මේක ඉස්සරහින් ව්‍යාපාරිකයෙක් යනවා. ව්‍යාපාරිකයා මොකද්ද දකින්නේ? ඔහු දකින්නේ මෙතන ලොකු හොටල් එකක් හදලා එන්න නැත්නම් වෙන මොකක් හරි ලොකු shopping mall එකක් හදලා ඒක දකින්න. දැන් භාවනා කරන කෙනෙක් කියනවා භාවනා කරන කෙනා මොකක්ද දකින්නේ? ඉසිඩ නෙවෙයි දකින්නේ. ඔහු දකින්නේ ඔබ ඒ කියන්නේ මම මේ කියන්නේ ඔබ කියන එක පණිවිඩය ඔබට හැම පැත්තෙම පණිවිඩය. එතකොට ඒක පුද්ගලයෙක් කියප එකක් හරි පොතක තිබෙ එකක් හරි මේක නෙමෙයි. කොහොමද පණිවිඩය තියෙනවා. හරිද? කොහොමද තියෙනවා. ඒ කියන්නේ ඒක කොහොමද ඒක ඔබ දැකපු නැති එක විතරයි ප්‍රශ්නේ. ඔබ සූදානම් වෙච්ච වෙලාවේදී ඒක පේනවා.
කියන කතා එහෙම ස්වාමීන් වහන්සේ. දෙවන සර්. ස්වාමීන් වහන්සේ මේ මට මේ ගැටලුවක් තියෙන්නේ දැන් වහන්සේගේ දේශනා ආගෙන යනකොට මේ සංසාර ගමනක් කියන කාරණා දැන් වහන්සේ පැහැදිලි කරනවා සංසාර ගමන කියන්නේ තමා හදාගත්ත සිතුවිල්ලක් කියලා. නමුත් ඇත්තටම දැන් ඕන තරම් අපරාධ කරන කෙනෙකුටත් නැවත පුනර්භාවයක් නැතිනම් ඒගොල්ලන්ට ඒවත් කරනවා. එහෙම නැත්නම් දැන් මේ වගේ මාර්ගයක හරි ගමන් කරනවා. ඒ කොයි පැත්ත කළත් පුනර්භවයක් නැතිනම් දැන් බුදුහාමුදුරුවෝ දේශනා පුනර්භවයක් නැහැ කියන කඩට වඩා ඒක වඩා අවිද්‍යාව තියෙන අයට අවිද්‍යාව තියෙන අයට සියල්ල පවතින. ඔහුට කාලය පවතින. අවිද්‍යාව ඇති තැනකදී කාලය පවතින. එතකොට ඔහු කාලය යනවා අනන්තය. එතකොට කාලය කියන අනන්තයේ කාලය කියන අනන්තයේ සංසාරය තුළ ඔවුන් දුක් විඳිනවා. හැබැයි ඔබ හිතන් ඉන්න පුනර්භවයට වඩා ඒක හුඟක් වෙනස් එකක්. එහෙමයි. කාලය පවතින තැනකදී කාලය අනිවාර්ය අනන්ත දෙයක්. මේ කෙලවරක් නෑ. ආරම්භයක් නෑ අවසානයක් නෑ. ඒකට අවිද්‍යාවට සාපේක්ෂව තියෙන කාලයේ ආරම්භයක් හෝ අවසානයක් නෑ. ඒකට ආරම්භයක් හෝ අවසානයක් නැති දුක් විඳීමක් ඔවුන් තුළ තියෙනවා. ඔවුන් තුළ තියෙනවා නෙමෙයි ඒ දුක් විඳීම ඔබවට ඔවුන් පත් වෙනවා. හැබැයි ඉතින් මොන තරම් අපරාධකාරයෙකුට හරි මොන තරම් වැරදිකාරයෙකුට හරි මේ ඒ තලයෙන් නිදහස් වෙන්න පුළුවන්. එච්චරයි. ඊළඟට අපරාධකාරයෙක් කියන කතාව අදාළ වෙන්නේ නිදහස් වීම සඳහා. ඒ කියන්නේ දැන් එතෙන්දී මේ දැන් ගක් ස්වාමීන් වහන්සේ අපේ දැන් සමස්තයක් වශයෙන්ම මේ දිගින් දිගට යනවයි කියන නිසා තමයි නිවන් අවබෝධ කරගන්න මේ උත්සාහයක යෙදෙන්නේ. එහෙම දුක් විඳින්න බෑ කියන එක. ඉතින් අන්න ඒ නිසායි ස්වාමීන් වහන්සේ මම මේ අහන ප්‍රශ්නේ අහන්නේ රහතන් වහන්සේ කෙනෙකුට නිවන් දකින්න උවමනාවක් තියෙනවා. නෑ ස්වාමීන් වහන්සේ. ඒ ඇයි? මේ ප්‍රශ්නෙට උත්තරේ ඉවනම් ඔබට උත්තරේ හම්බෙනවා. එහෙමයි. ඒ ඇයි රහතන් වහන්සේ කෙනෙකුට සංසාරේ ඔබට නිවන් දැකීමේ ඕනාව තියෙනවා. ඉතිවිච්ච තැනකදී නිවන් දකින්න ඕමනාවක් ඉන්නේ නැහැ. ඔබ ඔබේ පැත්තෙන් බලන්න ඕනි. ඔබ හිතන් ඉන්න නිර්වාණය සහ ඔබ මේ බලන් ඉන්න සංසාරේ මොකද්ද කියලා බලන්න. මොකද අවිද්‍යාව තියෙන තැනදී මම හිතේ අර එහෙම කාලේ ලැබීම අනන්තයි කියලා මම කියනවා. ස්වාමීන් වහන්සේ මේ හරියට ඇහෙන්නේ වගේම නිර්වාණය එකක් වෙනවා. පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අවිද්‍යාව තියෙන තැනකදී අර මං කිව්වා වගේ කාලයේ කෙලවරක් නෑ. ඒක අනන්තයි. අවිද්‍යාව දැන් මෙතන ඕකේ සීමාවේ කෙලවරක් නෑ. සංසාරේ කෙලවරක්. පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ.
දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. දැන් කියන්නේ දැන් අවිද්‍යාව තියෙන තැනකදී මේ කාලයේ කෙලවරක් නැහැ. ඒක අනන්තයි. අවකාශයේ කෙලවරක් නැහැ. ඒ අනන්තයි. මේ චක්‍රාවාටේ ඉඳන් ඊළඟ චක්‍රාවාටයට ඊළඟ චක්‍රාවාටේ ඉඳන් ඊළඟ චක්‍රාවාටයට ඔහොම කෙලවරක් නැහැ. කාලයේත් කෙලවරක් නැහැ. භෞතිකයේත් කෙලවරක් නැහැ. එතකොට මේ කෙලවරක් නැති අනන්ත සංසාරයක් තියෙනවා. ඒ වගේ අනන්ත සංසාරයක් තියෙනවා වගේම ඒ අතරදී මේ අනන්ත සංසාරයෙන් කෙසේ නිදහස් විය යුතුද කියන කොයි මොකක් හරි මේකේ කොතන හරි අර තමන් බලාපොරොත්තු වෙන ස්වර්ග රාජ්‍යයේ හරි නිර්වාණේ හරි සුවපත් වීම හරි නිදහස් වීම හරි යහපත හරි දියුණුව හරි මොකක් හරි කියන එක ඒක බලාපොරොත්තුවක් තියෙනවා. මේ නිර්වාණය කියන වචනේ හුදු මේ ආගමික අර්ථයෙන් විතරක් ගන්න එපා. හැම මනුස්සයම නිර්වාණය හොයනවා. ඔවුන් දන්න ක්‍රමය. සමහරව හිතනවා මට අඩිය ටිකක් වැඩි වුණොත් මට නිර්වාණය හම්බෙනවා. මට නිවීම හම්බෙනවා. එතකොට අන්නේ අරහා මේ කාලය සහ අවකාශය හරහා ඔහුට ඒ බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒකට සාපේක්ෂව දුකකුත් තියෙනවා. ඔහුට ගොඩ නැගිලා තියෙන ඒ සංසාරයේ ප්‍රමාණය අනුව ඔහුට දුක්කුත් තියෙනවා. ඔහුට සංසාරේ තියෙන්නේ මෙන්න මෙහෙම සරල රේඛාවකට නෙමෙයි. ඔබ හිතන්නේ සංසාරේ තියෙන්නේ මෙහෙම සරල රේඛාවක් විදිහට. එහෙම සරල රේඛාවක් විදිහට තියෙනවායි කියලා හිතන එක තමයි ඔබේ අවිද්‍යාවම දැනෙන එක. ඉතින් ඔක තෝරගත්තු තැනකදී සංසාරේ නිදහස. සංසාරේ නිදහසෙත් නිවන් දකින්න ඕමනාවක් ඇති වෙන්නේ නැහැ. නිවන් දකින්න ඕමනාවක් ඇති නොවන තැනකදී ඔහු නිවන් දකින්න. දැන් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. දැන් පැහැදිලි වුණා. හොඳයි ස්වාමීන් වහන්සේ තේරුණා. එතකොට දැන් ඔබගේ පැත්තෙන් කරන්න ඕනේ දැන් මොකද්ද මේ මහා අනන්ත විදියට දැනෙන එක මොකද්ද කියලා බලන්න. එහෙමයි. ඒක නිකන් නැත්තම් අරාර්ථයෙන් අරගෙන හරියන්නේ නැහැ. පුනර්භවයක් නැහැ. එහෙමත් නැහැ. මෙහෙමයි කියලා ගන්නවට වඩා ඒක ඊට වඩා හොඳින් අර විදියට බලන්න ඕනේ. එහෙමයි ස්වාමීන් පැහැදිලි වුණා. හොඳයි ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන්. හෙලෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කියන්නේ සියලු දෘෂ්ටි බව දැනගැනීමම නිරපේක්ෂත්වයට පත්වීම සඳහා ප්‍රමාණවත්ද? ඒ කියන්නේ දැන් අපි දැන් මේ සිහිනයක් කියලා ගත්තොත් මේකට රනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕන කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් දෘෂ්ටිගත වීම තුළ මේ රනින් ප්‍රෝග්‍රෑම් එකට මේ පොදු ධර්මතාවයන්ට අහු වෙනවා. ඒ නිසායි අපි දෘෂ්ටිගත නොවීම කරන්න ඕනි කියලා මට හිතෙනවා සයින්. ඒ පිළිබඳ පොඩ්ඩක් දෘෂ්ටිගත නොවී ඉන්න හදන්න එපා. දෘෂ්ටිගත නොවී ඉන්න හදනවා කියන එක තව දෘෂ්ටියක්. දෘෂ්ටි බව දැනගෙන දෘෂ්ටි බව දැනගෙන පරිහරණය. එච්චරයි. මේ දෘෂ්ටි වලින් තොරව ඉන්නවයි කියන්න හදනකොටම ඒක ඔබට ආයාසයෙන් කරන්න ඕන වැඩක් නෙමෙයිද? තේරුණාද? ඒක ඔබ ආයාසයෙන් කරන්න ඕනේ වැඩ. හරිද? ආයාසයෙන් කරන්න ඕනේ වැඩක් නෙමෙයි. හරිද? ඒක දෘෂ්ටි බව දැනගෙන පරිහරණය කරන්න. එච්චරයි. නැත්තම් ඔබට වෙන්නේ හැම වෙලාවෙම ප්‍රතික්ෂේපයක් කියන එකක් එක්ක යන්නේ ඔබ. හැම වෙලාවෙම රිජෙක්ෂන් එකක් එක්ක යන්නේ. එතකොට ඔබ අන්තගාමී වෙනවා. ඔව්. එතකොට මේ ඔක්කොම දුස්සි කියලා ඔබ හැම වෙලාවෙම අර රිජෙක්ෂන් මෝඩ් එකට යනවා. හැබැයි ඔබ මේ යන රිජෙක්ෂන් මෝඩ් එක ඔබට පේන්නේ නැති වෙනවා. එතකොට සාන්නංශ දැන් මේ මට අර ප්‍රශ්නේ ආවේ ඔය මේ නියාම ධර්ම මේ ඒ කියන්නේ පොදු ධර්මතාවයක් මේ සිහිනයට දැන් අපි දෘෂ්ටිගත වෙලා යන විදිහ පිළිබඳ එහෙම පොදු රූල්ස් එහෙම මේ එහෙම මොකද නැද්ද? පොදු රූල්ස් කියන්නේ ඉතින් එක වෙලාවෙදී එක පුද්ගලයන් විසින් එක ආකාරයට මේක ප්‍රග්‍රහ කරගන්න එක කතාවෙ කියලා තියෙනවා. ඉතින් ඒක හරම අර කලින් කියව විදිහට ඔබට කරන්න පුළුවන් ඒකෙන් මේක වෙන්නේ මේ ආකාරයි කියලා ඔබට කතන්දරයක් මවා ගැනීම විතරයි. නෙමේද? ඔව්. ඉතින් ඔබ මෙහෙම කතන්දරයක් මවා ගන්න බව ඔබ නිදහස්.
ඔබ මාගත්තු කතාන්දරේ හරහා මේක වෙන්නේ මේ ආකාරයි කියලා ඔබ කතන්දරයක් හදාගෙන ඒකේ නිගමනයකට එළඹිලා ඒක ආයි එක දෘෂ්ටියක් බවට පත් වෙනවා. මේක වෙන්නේ මේ ආකාරයි. ඉතින් ඔබ රතු පාට කණ්ණාඩියක් ඊට පස්සේ ඔබට පේන්නේ හැම එකම මේ මේ විදිහට තමයි වෙන්නේ. හරි මේකයි කියලා ඔබ අර දාගත්තු ෆෝමැට් එකට අනුකූලව ඒක තහවුරු වෙන්න ඔක්කොම පේන්න පටන් ගන්නවා. හරි සායන. බොහොම ස්තුතියි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක්. ඔබ වහන්සේගේ දේශනාවක මම කලින් අහුවා මේ ඒකේ ඔබ වහන්සේ පැහැදිලි කරා මේකට බණ අහපු හින්දා මට අහපු ප්‍රශ්නයක් හැබැයි ඒ කියන්නේ මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය අර සුදු ගුණයි කළු ගුණයි කියලා උදාහරණයක් අරගෙන පැහැදිලි කරා ස්වාමීන් වහන්සේ. මට පොඩ්ඩක් එක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව් ඒක මූලික පැහැදිලි කිරීමක්. ඒ මූලික පැහැදිලි කිරීමෙන් වඩා එහා ගිය එකක් දැන් මම කියලා තියෙනවා. ඉතින් දැන් ආයි ඔය පරණ වචන වල එල්ලෙන්න එපා. එහෙමයි. ඒකෙන් වෙන්නේ ආයි මේ එකක් කරගන්න එක විතරයි. ඒ කියන්නේ මූලික තැනින් ඇවිල්ලා අතන්ට එන්න. දැන් ඔය කියපු මූලික කතාව මම අර ඉස්සෙල්ලා අහපු නෝනාට උත්තර දුන්නා 99.9යි 0.1යි කියලා. හරි හරි. වචන මුකුත් නොකිය පැහැදිලි කරා. දැන් මම ඊළඟට කියපු කතා අර 0.1යි 99.9 සහ 0.1 කියන දෙකෙනුත් නිදහස් වෙන කතාවක් තමයි කිව්වේ. පැහැදිලිද? ඔව් ස්වාමීන් වහන්සේ. ඉතින් අර පරණ අහපු වචන වලින්ම උත්තර දෙයි කියලා හිතන්න එපා. මේ බලාපොරොත්තු වෙන්න එපා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා කෙනෙකුත් ඇහුවා මේ අර අම්මා කෑම කන ඒ කතාවක් කියව ස්වාමීන් වහන්සේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපි එක එක දේවල් හදනවනේ ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම අපි ප්‍රශ්නයක් මේ හදාගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් අපිට දඬුවමක් හම්බ වෙනවා මේ අපි මරණ දඬුවමක් හම්බ වෙනවා කියමු ස්වාමීන් වහන්සේ. ඒකට ඒකත් අපි දැන් ඒක ස්වාමීන් වහන්සේ හිතේ කතාවක් කියලා දැනගත්තට ස්වාමීන් වහන්සේ එතන අර පීඩාවක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒ පීඩාව මොකද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම කපනකොට මෙහෙම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මරණ දඬුවම දෙනකොට දැන් ඒ වෙලාවේදී අපිට රිදෙයි අර එමේ කියලා ස්වාමීන් වහන්සේ එතන පීඩාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මං කියන්නේ හරි දැන් මෙහෙම ගමුකෝ. ඒ වෙලාවේදී රිදෙන්න ගැන මේ වෙලාවේදී රිද්ද ගන්න නැතුව ඉන්න. ස්වාමීන් වහන්සේ ඒක හිතලා කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. වෙන එකනේ ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. අවතන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒ වෙලාවේ රිදෙන එක ගැන මේ වෙලාවේ රිද්ද ගන්න. ස්වාමීන් වහන්සේ ඒකට මේ කියන්නේ දැන් ඒක ස්වාමීන් වහන්සේ දැන් ඒක අර මුලාවක් නිසා දේ ස්වාමීන් වහන්සේ පීඩාවක් තියෙන ස්වාමීන් වහන්සේ. ඔව් මොකක්ද ඒ ස්වාමීන් වහන්සේ මුලාව? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන අපිට නොතේරිලා තියෙන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? තේරීම නෙමෙයි ඔබට අමතක වීම තියෙන්නේ. එන ඔබ මේ බොරු මනෝ විකාරයක් හදාගෙන මනෝ ගහගෙන ගහගත්තු මනෝ ඔබට අමතක වීම විතර මිසක් ඔතන තියෙන තේරුම් ගන්න දෙයක් නැහැ. අමතක වීම එකක් නේ, තේරුම් ගැනීම තව එකක්. හරි ස්වාමීන් වහන්සේ ඒක දැන් එහෙම තේරුම් ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබට අමතක වෙනවා මේ ඔබම මේ ප්‍රශ්නයක් හදාගෙන ඉන්නවා කියලා. ඔබ මේ ප්‍රශ්න හදා බලනවායි කියලා ඔබට අමතක වෙනවා. එච්චරයි. ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් කතාවක් හැදුනා කියවට ස්වාමීන් වහන්සේ අර පීඩාව තමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ පීඩාව තමයි ඉතුරුලා තියෙන ස්වාමීන් වහන්සේ. හරි මේක මේ පීඩාව තියෙන මොකක් නිසාද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර නෑ මම ඔබට කිව්වා ඔය පීඩාවෙන් අයින් වෙන්න මම අර කලින් එක්කිනාගේම දීපු උත්තරම තමයි කියන්නේ. දැන් තාම හරක බැඳගෙනනේ ඉන්නේ. ඉතින් ඕක ගන්න ආයේ ප්‍රැක්ටිකලි තමන්ගේ ජීවිතේට ඔය කතාව. එක හරකෙක් බැඳගෙන කබ ටික ඔක්කොම අතේ තියාගෙන ඊට පස්සේ මේ පීඩාවක් තියෙනවනේ මොකද හොයන්න කරන්න කියලා අහනවා. ඒත් ඔබලා එක්කෙනෙක්වත් නිර්භීත නෑනේ අර එක කඹයක්වත් අර අල්ලන් ඉන්න එක කඹයක් අඩු ගානේ අයින් කරන්න.
හරක් 10 දෙනෙක් අල්ලගෙන කබ 10 අල්ලගෙන ඉන්නවා. කියන්නේ එක එක හරක එක එක පැත්තට අදිනකොට දැන් කියනවා පීඩායි කියලා. මං කියන්නේ ওই 10 මාතාරින්න බෑ අඩු ගන්න එකක් අත්හරින්න. ඔබ එකක් අත්හැරිය නම් ඒ ප්‍රමාණ ඔබට නිර්වාණය සාක්ෂාත්. එහෙම ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉස්සලා කිව්වනේ ස්වාමීන් වහන්සේ අර රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේ අර මේ හැංගීම් දැනීම නැති අපි එහෙම එකක් නේ ස්වාමීන් වහන්සේ මුලින් හිතාගෙන මේ අර තරහ යන්නේ නැති එහෙම ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒවා ස්වාමීන් වහන්සේ අවබෝධයිනේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාට. ඒතකොට ස්වාමීන් වහන්සේ පීඩාව කියන එකේ අවබෝධයක් ඇතිනේ ස්වාමීන් වහන්සේ. ඒතකොට ස්වාමීන් වහන්සේ පීඩාව ගැන මොනවද ගන්න තියෙන අවබෝධය ස්වාමීන් වහන්සේ කියන්නේ? නෑ රහතන් වහන්සේගේ පීඩාවක් ගැන ඔබ හොයන එකම ඔබේ මෝඩකමක් නේ. ඉස්සලා බලන්න ඕනේ ඔබ ගැන. හරිද? දැන් ඔබ දැන් මම කියන්නේ ඔබ කරන්නේ දැන් ඔබ දැන් මේ හරක් 10 දෙනෙක් ඉන්නවා මේ වටේ. හරිද? ඒ 10 දෙනාටම ඔබ කඹ දාලා අල්ලගෙන දැන් අතින් අල්ලගෙන ඉන්නවා කඹ 10. හරිද? දැන් ඔය ජීවිතේ පොඩ්ඩක් ප්‍රායෝගික වෙලා ඔය 10න් එකක් අතාරින්න බැරිද ඔබට? 10ම අතාරින්න බැරි නම්. හරිද? දැන් ඕම අතාරිනකොට ඔබට තේරෙනවා ඒකේ මොකද්ද මේ ඇත්තටම මේ ප්‍රායෝගිකව නිවීමේ සුවය මොකද්ද කියලා ඔබට තේරෙනවා. දැන් ඔබට කඹ 10ම අතාර ගන්න පුළුවන් වුණා නම් හරි. නැත්තම් දැන් තාමත් කරන්නේ අර කඹ 10 මේම අල්ලගෙන මේක අල්ල ගන්න නැතුව ආයේ මේ තියෙන පීඩාව මොකද්ද කියලා අහලා ඉන්න. හරිද? ඒ කඹ 10ම මේ මතින් අල්ලගෙන මේ දැන් මේ මොකද්ද මේ පීඩාව? හැබැයි ඔබ සූදානම් නෑ අර අතට. මම කියන්නේ එතනට බය නැතුව සූදානම් වෙන්න. බය නැතුව කඩාගෙන මිදගෙන එන්න. පැහැදිලිද? ඒ කඩාගෙන මිදගෙන විනාශ වෙගෙන යන්න ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න බය නැතුව. බය විනාශ වුණාට පස්සේ ඔබට ওই තියෙන එක ප්‍රශ්නයක්වත් නැහැ. තාම ওই පරිස්සම් කරන හින්දා තමයි ඔක්කොම. යකෝ මැරුණොත් මැරිද්දෙන් ඉතින් මොකටද ඉතින්? දැන් මැරෙයි කියලා හිතාගෙන ඉඳලා ඉන්නවා. ඉතින් කොච්චර අල්ලන් ඉන්නවා ජීවිතේ කියන කොච්චර අල්ලන් ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන් ස්වාමීන් වහන්සේ මොකක් හරි ස්වාමීන් වහන්සේ බයක් එහෙම ආවම ස්වාමීන් වහන්සේ බය ඒක දිහා බලනකොට ස්වාමීන් වහන්සේ ඒක ගැන විස්තර කරගන්න එහෙම බැරි ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මොකද්ද කියලාවත් අපිට හොයාගන්න බැහැ ස්වාමීන් වහන්සේ. දැන් ඕකටත් මම දෙන්න තියෙන උත්තරේ මේකයි. දැන් අර හරක් 10 දෙනායි කඹ 10න් මෙහෙම අල්ලන් ඉන්නවා. හරිද? දැන් මොර අරකද අදින්නේ කියලා ඔබට හොයාගන්න බෑ මේ කාලවලදී. තේරුණාද? මොන අරක අදින හින්දාද පරිදෙන්න කියලා හොයාගන්න බැරුව. හරි. ඉතින් අර මං කිව්ව විදිහට පායක වෙලා ජීවිතයේ තියෙන මේ මහා ඒ කියන්නේ ඔබ අනවශ්‍ය ඉස්සෙල්ලා ඔබට ලේසියෙන්ම අතහැර ගන්න පුළුවන්. මේකින් පොඩ්ඩක් නිදාසෙන් ඉස්සෙල්ලා. නිදාසෙලා මේ පායි මේ මම මේ කියන කතාව ජීවිතේ ප්‍රායෝගික ඒ කියන්නේ ප්‍රායෝගික ලයිෆ් ස්ටයිල් එකක් කරගන්න ඉස්සෙල්ලා. හරිද? ලයිෆ් ස්ටයිල් එකක් කරගන්නකොට ඔබ අර මනසේ තියෙන කතාව බොහොම පහසුවෙන් තෝරගන්න. නැත්තම් ඔබට මේක කරගන්න වෙන්නේ ආයේ මේකත් මහා පීඩාවක් වෙලා තියෙන්නේ මේකෙන් දැන් මේ ඔක්කොම අර අස්සේ දැන් මේකත් තෝරගන්න වෙනවා අර විභාගේ මේ දැන් ඔබ ඒ ලෙවල් වලට මැස් කරන ගමන් ආයේ කොමර්ස් වලට පාඩම් කරනවා වගේ වැඩක් වෙනවා. දෙකෙන්ම පාස් වෙන්න වගේ හදනවා වගේ දැන් කවුරු හරි හිතන්න. දැන් මේන බලන්න කවුරු හරි ඒ ලෙවල් වලට එයාට ඕනේ නා ડોක්ටර් කෙනෙකු ඉංජිනේර කෙනෙකු දෙකම වෙන්න. හරිද? ඉතින් එයා මොකද කරන්නේ? බයෝත් කරනවා. හරිද? බයෝ කරන ගමන් එයා මොකද කරන්නේ? මැසුත් කරනවා. එයා බලාපොරොත්තු වෙන ડોක්ටර් කෙනෙකුත් වෙන්න බලාපොරොත්තු වෙනවා ඉංජිනේර කෙනෙකුත් වෙන්න බලාපොරොත්තු. ඔය දෙකටම වැඩ කරනවා. දැන් මේ දෙකටම වැඩ කරන කෙනා පීඩාවක් නේ තියෙන්නේ. පීඩාව දෙගුණයිද නැහැ? දෙගුණයි සම්මත. ඔන්න ඔය විදිහට දැන් මම මේ කියන උපමාවෙන් හරියට කතාව තෝරගන්න. තමන්ගේ ජීවිතේ දිහා මෙන්න මෙහෙම බලන්න. මොකක්ද තමන්ට ඇත්තටම ඕනේ? සම්පූර්ණ පරිපූර්ණ නිදහස් වීමද? එහෙම නැත්නම් මේකත් තියාගෙන මේකත් ඕනේ. අන්න ඔය තීරණේ ගන්න. ඔය තීරණේ ගත්තාම ඔබේ බය කියන එක නැති වෙනවා.
එහෙමයි ස්වාමීන් ඔය වැනෙන ස්වභාවයෙන් අයින් වෙන්න. වැනෙන ස්වභාවයෙන් අයින් වුණාන් පස්සේ නිදහස් වීම කියන එක අත් වෙනවා ඉබේම. වැනෙනකන් නිදහස් වීමක් නෑ. වහන්සේ අර ඔබ වහන්සේ අර ඉස්සල්ලා කිව්ව එකේ අර මේ අර කලින් මහත්මියකටත් කිව්ව එකේ අර මේ මොහොතේ හදාගන්න කතාව කියන කතාව තේරුණාට ස්වාමීන් වහන්සේ මේ ආයෙත් අර ඒක තේරුණාට ආයෙත් මේ මොහොතේ හදාගෙන කතා ඔක්කොම පැත්තකින් තියන්නකො. එහෙම ස්වාමීන් හරිද? තමන්ගේ ආයෙ ප්‍රායෝගික ජීවිතයට යන්න. ප්‍රායෝගික ජීවිතේ ඇත්තට මොනවද ඕනේ කියලා වහන්සේ බලන්න. එහෙම ප්‍රායෝගිකව එහෙම බලනකොට තමයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ටික එන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. එතනට එන්න මොනවද ඕනි කියලා බලන්න. එතකොට මොනවද ඕනි කියලා බැලුවම ඔබට බොහොම සරල තීරණයක් තියෙනවා. එතකොට ඔබගේ තියෙන ඔය පීඩා කරන හරි මොනවා ටිකක් ඔබේ ඉබේ හැලිලා යනවා. ඔබට අවශ්‍ය මොනවද කියලා හරියට තෝරගත්තා. ඔබ යමකට මේ අවස්ථාවේදී වෙහෙසෙනවා. යමකට ඔබ මහන්සියලා වැඩ කරනවා. යමක් වෙනුවෙන් ඔබ කැප වෙනවා නම් ඒක තමයි දැන් ඔබට මේ වෙලාවේ ඕනේ. දැන් ඒ උමනාව ඔබ අතේ තියෙද්දි ඒ උමනාව ඔබ තුළ තියෙද්දි ඒ වෙනුවෙන් ඔබ වැඩ කරද්දි ඉතින් ඒක ලෞකික කාරණයක් නම් ඒ ලෞකිකත්වයේ ඇතුලේ ඔබට තියෙන පීඩාව එලෙසම තියෙනවා. හරි. දැන් උදාහරණයක් මම කියන්නකෝ ඔබ විභාගයක් ලියනවා කියලා හිතන්නකෝ. හරි. ඔබ විභාගය ලියලා පාස් වෙලා ඔබ බලාපොරොත්තු වෙන එකක් තියෙනවා. ඒක තියාගෙන ඔබ විභාගේ පාස් වීම ගැන ඔය දුක් වෙනවා ඒකට වැඩ කරනවා මහන්සි වෙනවා ඒක ඉතින් අරක තියෙනකම් මේක තියෙනවා ඉතින් හරි දැන් කවුරු හරි කෙනෙකුට එහෙම බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඔහුට ලියන විභාගකුත් නැහැ ඔහු විභාග ලියන්නේ නැතිද ඔහු පාඩම් කරන්නේ ඔහු පාඩම් කරන්නේ නැති නිසා ඔහු නිදහස් උපමාවෙන් කියන කතාව තෝරගන්න ඊට පස්සේ ඔහුට අහන්න ඕනේ නැහැ ඕක දැන් හිතේ හදාගත්තු කතාවද මොකද්ද කරන්න ඕනි මේවා කරන්න ඒ ප්‍රශ්න අර මුකුත් නැහැ නේ අර මිනිස්සයාට දෙවෙනි මිනිස්සයාට විභාගේ කියන එක හිතේ හදාගත්තු එකක්ද අරවද මේවද මේ ප්‍රශ්න මුකුත් නැහැ හරිද දැන් ඉස්සෙල්ලා මෙහෙම බලන්න දැන් Taman දැන් මොකකට එකට වැඩ කරනවා නම් ඒ ටාගට් එකකට බහැලා ඉන්නවා නම් ඒ මොනවාද කියලා බලන්න මම මේ සියලු දෙනාටම කියන්නේ Tamanගේ පැත්තෙන් බලන්න මේ ටික එතන මොකද්ද ගිහිලා යන්නේ ඉතින් ඒකට සාපේක්ෂව දුකක් තියෙනවා ඒකයි මම කිව්වේ මුකුත් නැහැ කියන එක නෙමෙයි මේ ඔක්කොම හිතේ හදාගත්ත කියන එකක් නෙමෙයි හරිද ඒ හිතේ හදාගත්ත කියනකට වඩා එහා ගිය කතාව කතන්දරය ඇත්ත වෙච්ච කෙනාට සම්පූර්ණ භෞතිකයේ තියෙනවා ඔහු මේ භෞතික තලයේ තමයි ඉන්නේ මොකද ඔහුට භෞතික කාරණාවලින් තමයි ඔහු සුවේ තියෙන ඔහුට නිර්වාණය තියෙන භෞතික කාරණාවල ඇතුළේ එතකොට භෞතික කාරණා ඇතුළේ තමයි ඔහුට සැනසුම තියෙන්නේ නිදාස ඔහුගේ ඉන්න බලාපොරොත්තු වෙන නිර්වාණය එතකොට ඔහුට ඒක ඇතුළේ තියෙන කතාව තියෙනවා ඒ තලයෙන් නිදහස් වෙච්ච කෙනාට විතරයි එතනින් එන්නේ. ඉතින් ඒකට එන්න උන් බය නැති වෙන්න ඕන. බය නැතුව ඉස්සෙල්ලා ප්‍රශ්න කරන්න තමයි. දැන් මොකද්ද මට ඕනි? මේ සම්පූර්ණ පරිපූර්ණ නිදහස් වීමද? ඒ ගැන මම කතා කරගෙන ඉඳලා විතරක් හරියනවා. එහෙම නැත්නම් මොකද්ද මට ඕනි? එහෙම නැත්නම් මම මේ දැන් මේ කරන වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒකෙන් මම මොකක් හරි බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මොකද්ද ඕනි? Tamanට ඕනි මොකද්ද? අන්න ඒකට වෙලා ඒකට ඉස්සෙල්ලා අවංක වෙන්න. මොකක් හරි එකට. අන්න එතන තමන්ගේ පැත්තට හැරිලා අවංක වුණොත් මේ ප්‍රශ්නේ ඔබට ගැලවෙන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර මම හැමදාම කියනවා වගේ අර මේ දාර්ශනික මේ මඤ්ඤණාවක් කරන එක විතරයි වෙන්නේ. නිකන් දාර්ශනිකව කතා ගොඩනගෙන වල හිතා ඉන්න එක විතරක් වෙනවා. ඒක තේරුම් නැති වැඩක්. නිරර්ථක වැඩක්. ඊළඟට ඔබට තියෙන දාර්ශනික ප්‍රශ්න ටිකක් තියෙනවා. ගැට ලියන්න බෑ. ප්‍රශ්න ඔබට ඉන්න දාර්ශනික ප්‍රශ්න වලින්ද කියලා බලන්න. දාර්ශනික ප්‍රශ්න ඔක්කොම සංකල්පීන් වෙනයි. ඔය දාර්ශනික ප්‍රශ්න ඔක්කොම ඔබට නිකම්ම පැත්තක දාලා නිදහසේ ඉන්න පුළුවන්. අතන්ට එන්න. ආයෙ යන්න තමන්ගේ ප්‍රායෝගික ජීවිතය කියලා තමන්ට දැනෙන තැනට. හරිද? ඔක්කොම සිතුවිල්ලක් කියලා කියනවට වඩා දැන් එහෙම නෙමෙයි ඔබට දැනෙන්නේ. ඒකනේ අවංක කතාව. අන්න එතනට යන්න. එන්න එතනට ගිහලා බලන්න ඇයි මේ මොකද? මේක කරලා මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේක තියාගෙන මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේක මේන්ටේන් කළා මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අන්න එතනට යන්න. අන්නේ මූලික ප්‍රායෝගික තැනට යන්න. මම මේක හැබැයි මම කලින් දේශනා දෙක තුනදී මේක පැහැදිලි කරා කීපවතා. එතකොට මම මේ කියන කතාව ඔබට තේරෙන්න ගන්නවා.
බොහොම පිං එහෙනම් සර්. අපි අද දවසට එහෙනම් තෙරුවන් සරණයි සාකච්ඡාව සමිඳුන් සර්. අවසන් කරමු. මම සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සරණයි ස්වාමීන් වහන්සේ.